සුබ දවසක් ඔයාලා හැමෝටම. Anyone can learn නාලිකාවෙන් මම SAT බණ්ඩාර. අද මම ඔයාලට 11 ශ්‍රේණියේ 9 වෙනි ඒකකයට අයත් වෙන පළවෙනි පාඩම විදිහට උෂ්ණත්වය ගැන හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද උෂ්ණත්වය කියන්නේ? උෂ්ණත්වය මනින මිනුම් වර්ග, උෂ්ණත්වය මනින උපකරණ සහ උෂ්ණත්ව මිනුම් පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක අද මම ඔයාලට මේ පාඩම තුලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා මේ පාඩම අවසාන වෙනකන් රැඳී ඉඳලා උෂ්ණත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් අරගෙන ඒක ඔයාලගේ ජීවිතයටත් විභාගයටත් වැදගත් වෙන විදිහට භාවිතයට ගන්න කියලා කියනවා. එහෙනම් අපි පාඩම පටන් ගමු. උෂ්ණත්වය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙනවා උෂ්ණත්වය මනින්න හේතු වෙන කාරණේ මොකක්ද කියලා. හරි. ඕනෑම අංශුවක පවතින චාලක ශක්තිය අපි ගණනය කරන්නේ දෙකෙන් එක ගුණ කිරීම, ඒ පදාර්ථයේ ස්කන්ධයේ ගුණ කිරීම, ඒ පදාර්ථයේ චලනය වෙන ප්‍රවේගයේ වර්ගයේ ගුණිතයත් එක්ක. එතකොට අපි ඒක කියනවා 2 1යි mv වර්ගය කියලා. දැන් බලන්න මෙතන අංශු 3ක් තියෙනවා. මේ අංශු 3 චලනය වෙන වේග 3ක්. එතකොට මේ එක් අංශුවට පවතින චාලක ශක්තියින් වෙනස් වෙනවා. එහෙම බලපුවහම මේ තැඹිලි පාට අංශුව අපි පළවෙනි අංශුව විදියට හැඳින්වුවොත් ඒකේ චාලක ශක්තිය භාගයයි m1 v1 වර්ගය කියලා අපි සටහන් කරනවා. නිල් පැහැ අංශුව ගත්තොත් ඒක 2 1යි m2 v2 වර්ගය කියලා ගන්නවා. ඒ වගේම කහ පැහැ අංශුව ගත්තොත් ඒක 2 1යි m3 ගුණ කිරීම v3 වර්ගය කියලා ගන්න පුළුවන්. දැන් ඔහොම ගත්තට ඔය දැක්වෙන අංශු 3 මධ්‍යයන්හි චාලක ශක්තිය මේ අංශු 3 චාලක ශක්තිය එකින් එක ගණනය කරලා ඒවා එකතු කරලා 3ට බෙදුවොත් ලැබෙනවා. ඒ වගේම මේ දැක්වෙන පදාර්ථය තුල අංශු විවිධ වේගවලින් විවිධ දිශාවන් වලට චලනය වෙමින් තියෙනවා. ඒ වගේ එක් ස්කන්ධ තියෙන්නේ. මේවා පොදුවේ ගත්තොත් මේ ඔක්කොගේම මධ්‍යන්‍ය චාලක ශක්තිය කියන එක ගණනය කරන්න වෙන්නේ කොහොමද? එක් අංශු වල චාලක ශක්තිය ගණනය කරලා අංශු ගානෙන් බෙදලා. හරි. ඒ වෙනුවට තමයි අපි උෂ්ණත්වය කියන ඒකකයක් ගොඩනගන්න උත්සාහ කරන්නේ. එහෙනම් මොකද්ද උෂ්ණත්වය කියන එකට අර්ථ දැක්වීමක් විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ? උෂ්ණත්වයට අර්ථ දැක්වීමක් විදිහට අපිට කියන්න පුළුවන් එතකොට උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියලා. එහෙනම් අපිට මින් ඉදිරියට උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඔබගෙන් අහුවොත් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද? යම් කිසි පදාර්ථයක් නිර්මාණය වෙලා ඇති අංශුවල තියෙන මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියලා. හරි. දැන් බලන්න පහළ උෂ්ණත්වයක් සහ ඉහළ උෂ්ණත්වයක් කියන්නේ මොකද්ද? පහළ උෂ්ණත්වයක් කියන්නේ ඒ පදාර්ථය තුල පවතින අංශුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය අඩු වගේක තියෙන්නේ. ඒ කියන්නේ ඒ අංශු චලනය වෙන වේගය අඩුයි. නමුත් උණුසුම් දෙයක් ගත්තොත් උණුසුම් දෙයක් තුල පවතින අංශු චලනය වෙන වේගය වැඩි. වේගය වැඩි වුණාම මධ්‍යන්‍ය චාලක ශක්තියත් ඉහළ යනවා. එහෙනම් ඉහළ උෂ්ණත්වයකදී මධ්‍යන්‍ය චාලක ශක්තිය ඉහළ අගයක පවතිනවා. පහළ උෂ්ණත්වයකදී ඒ පදාර්ථයේ අංශුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය පහළ අගයක පවතිනවා. මේ උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්න උපකරණය හඳුන්වනවා උෂ්ණත්ව මානය කියලා. එතකොට මේ උෂ්ණත්ව මානය කියන උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ ගැලීලියෝ ගැලිලි කියන විද්‍යාඥයා විසින්. ඔහු ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ තමයි පළවෙනියටම උෂ්ණත්වමානයක් කියලා උපකරණයක් මේ රූප සටහනේ දක්වන ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු මේ පිළිබඳ පරීක්ෂණ කරා. පරීක්ෂණ කරලා විවිධ ක්‍රමවේද භාවිතා කරලා විවිධ ආකාරයේ උෂ්ණත්වමාන නිර්මාණය කරා. ඒකෙන් අපිට අද සුලභව දකින්න පුළුවන් උෂ්ණත්වමාන 4ක් ගැන මම අද කතා කරනවා. වීදුරු රසදිය උෂ්ණත්වමානය,
වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය, සංඛ්‍යාංක උෂ්ණත්වමානය සහ අදෝරක්ත උෂ්ණත්වමානය කියන එක. අපි බලමු මේ එක් එක් උෂ්ණත්වමානයක පවතින ගුණාංග මොනවද කියන එක. පළමුවෙන්ම මම කතා කරනවා වීදුරු රසදිය උෂ්ණත්වමානය කියන එක. මේක ඔයාලා දැකලා තියෙනවා. මේක නිර්මාණය කරන්නේ වීදුරු සහ රසදිය භාවිතා කරලා. එතකොට තුනී වීදුරු බල්බයකට රසදිය පුරවලා ඒකට සම්බන්ධ කරනවා කේශික නලයක්. එතකොට මේ කේශික නලය තුලින් මෙම වීදුරු බල්බය තුල පවතින රසදියට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම ගමන් කිරීමේ හැකියාව ඇති වෙන්නේ මොන හේතුවක් නිසාද? මේ වීදුරු බල්බය යම්කිසි පදාර්ථයක් තුල ගිල්ලුව විට ඒ පදාර්ථයෙන් ශක්තිය උරා ගන්නවා. ශක්තිය උරාගත්තාම මේ වීදුරු බල්බය තුල පවතින රසදියවල මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා. මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙම වුණාම පදාර්ථයේ තියෙන විශේෂත්වයක් තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට පදාර්ථය අවකාශයේ ඉඩ ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒක අපි හඳුන්වනවා ප්‍රසාරණය කියලා. එතකොට මේ රසදිය බල්බය තුල තියෙන ද්‍රව ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වෙන ද්‍රවය ගමන් කරනවා කේශික නලය තුලින් ඉහළට. එතකොට මේ රසදිය ප්‍රසාරණය වීම උෂ්ණත්වය වැඩිවීමට සමානුපාතිකව සිදු වෙනවා. එහෙම වුණාම කේශික නලය තුල රසදිය ප්‍රසාරණය වෙවි ගමන් කරනවා ඉදිරියට. ඒකට පරිමාණයක් ඇතුල් කරලා අපි ඒක ගණනය කරනවා දිග වැඩිවීමක් විදිහට. මෙම වීදුරු රසදිය උෂ්ණත්වමානය භාවිතා කරන්න හේතු වුණු කරුණු ගොඩක් තියෙනවා. පළවෙනි කරුණ තමයි රසදිය කියන්නේ ලෝහ වලින් හැදිච්ච ද්‍රවයක්. එතකොට මේක පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ඒකාකාරී විදිහට ප්‍රසාරණය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වාසිය තමයි අපි ගන්නෙ රසදිය උෂ්ණත්වමානයක් නිර්මාණය කරන්න. අනිත් කාරණේ තමයි රසදිය කියන්නේ ලෝහයක් නිසා හොඳින් තාපය සන්නයනය කරනවා. එතකොට මේකේ වීදුරු බල්බය යම්කිසි ස්ථානයක රඳවපුවාම ඒ වීදුරු බල්බයේ තුලින් වීදුරු හරහා රසදියට එන තාපය ඊතා වේගයෙන් රසදිය ද්‍රවය පුරාම ඒකාකාරී විදිහට පැතිරෙනවා. එතකොට ප්‍රසාරණය ඒකාකාරී විදිහට සිදු වෙන්නේ ඒක පහසුවක් වෙනවා. තුන්වෙනි ලක්ෂණයේ විදිහට කියන්න පුළුවන් රසදිය කියන එක සෙල්සියස් අංශක -39 සිට සෙල්සියස් අංශක 357 දක්වා උෂ්ණත්ව පරාසයක් තුල ද්‍රව තත්ත්වයේ පවතින. ඒක අපිට වාසිසහගත වෙනවා මෙතරම් පරාසයක් තුල උෂ්ණත්වය මැනීමට රසදිය උෂ්ණත්වමානය යොදා ගැනීමේ හැකියාව තියෙන නිසා. හොඳයි. දැන් අපි බලමු වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ගැන. වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ගත්තොත් එහෙම මේකේ ද්‍රවය විදිහට භාවිතා කරලා තියෙන්නේ රසදිය වෙනුවට මධ්‍යසාර. ඒකෙදි තියෙන වාසිය තමයි මධ්‍යසාර සෙල්සියස් අංශක -115 දක්වා සිසිල් කරත් ඝන බවට පත් වෙන්නේ නැහැ. ඒක එක වාසියක් ඉතා පහළ උෂ්ණත්ව මැනීම සඳහා වඩාත් යෝග්‍ය වෙනවා. එතකොට මේ මධ්‍යසාර ද්‍රාවණ භාවිතා කරලා තියෙන එක. අනික් කාරණේ තමයි මධ්‍යසාර කියන ද්‍රවය රසදිය වලට වඩා වැඩි ප්‍රසාරණතාවයක්. ඒක නිසා සුළු උෂ්ණත්ව වෙනස් වීමක් වුණත් මේකේ පැහැදිලිව අපිට දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අනෙක් කාරණේ තමයි ප්‍රසාරණීය උෂ්ණත්වයේ සමග ඒකාකාරී වෙනවා. රසදිය වගේම ප්‍රසාරණීය උෂ්ණත්වයේ සමග සමානුපාතිකව ක්‍රියා කරනවා. තවත් කාරණයක් තියෙනවා. මේ අවර්ණ ද්‍රව්‍යයක්. ඒක නිසා වීදුරු නලයක් තුළට ඇතුල් කරපු හැටි අපිට මේකේ මට්ටම බලා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒක නිසා මේක වර්ණ ගන්වන්න සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙන රතු පැහැයෙන් වර්ණ ගන්නපු වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමාන. නමුත් මේ මධ්‍යසාරය නිල් පැහැයෙන් වර්ණ ගන්නු අවස්ථාත් අපිට දකින්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි කතා කරමු මේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන කියන්නේ මොනවද කියලා. ඩිජිටල් තර්මෝමීටර් කියලා අපි හඳුන්වනවා. මේකෙදි උෂ්ණත්වයේ අපිට ප්‍රසාරණයක් විදිහට නෙමෙයි දකින්න ලැබෙන්නේ. ඒක නිසා මේක ඉලෙක්ට්‍රෝනික උපකරණ භාවිතා කරලා සංඛ්‍යාවක් විදිහට අපිට පෙන්වන්න
සකස් කරගෙන තියෙනවා. සංඛ්‍යාංක උෂ්ණත්ව මානවලදී උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන භෞතික ගුණාංගයේ ප්‍රසාරණය කියන සාධකයේ නෙමෙයි. මේකෙදි බොහෝ වෙලාවට භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා. අපි දන්නවා ලෝහයක උෂ්ණත්වය වැඩි වෙනකොට ලෝහය තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමේදී ඊට විරුද්ධව ඇතිවන ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා. එහෙනම් මේ ප්‍රතිරෝධය වැඩිවීම උෂ්ණත්වයට සමානුපාතිකව ප්‍රතිරෝධයේ වැඩිවීම කියන ගුණාංගය තමයි යොදාගන්නේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන නිෂ්පාදනයේ. අනෙක් එක තමයි සංඛ්‍යාංක උෂ්ණත්වමාන ආකාරයක් තියෙනවා. ඒකෙදි භාවිතා කරන්නේ වස්තුවකින් නිකුත් වෙන තාප විකිරණ ප්‍රමාණය මැනීම. ඒකට සාපේක්ෂව උෂ්ණත්වයේ වෙනස් වීමේ ගුණාංගය තමයි මේ සඳහා භාවිතා කරන්නේ. ඔයාලා දැකලා ඇති කොවිඩ් වසංගතයේ හේතුවෙන් පුද්ගලයන්ගේ උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරනවා මේ උපකරණය නිරන්තරයෙන්. ඉතා වේගයෙන් උෂ්ණත්වය ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේකෙදි තියෙන විශේෂත්වය තමයි මේ උෂ්ණත්ව මානය ඒ වස්තුව ස්පර්ශ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් නිකුත් වෙන තාප විකිරණ එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් කියලා හඳුන්වන කිරණ භාවිතා කරලා තමයි මේකේ උෂ්ණත්වය හඳුනා ගැනීමක් සිද්ධ කරන්නේ. දැන් අපි කතා කරමු උෂ්ණත්ව පරිමාණ ගැන. මොකද උෂ්ණත්ව පරිමාණ කියන්නේ? උෂ්ණත්වයේ මැනීම සඳහා භාවිතා කරන ඒකකය අපි හඳුන්වන්නේ උෂ්ණත්ව පරිමාණය කියලා. මේ වෙනකොට අපි භාවිතා කරනවා උෂ්ණත්ව පරිමාණ ආකාර 3ක්. ඒකෙදි උෂ්ණත්ව පරිමාණය සකස් කරන්නේ අචල ලක්ෂ දෙකක් තෝරගෙන. මේ අචල ලක්ෂ දෙක අතර අපි තෝරාගත්ත පරිමාණය එහෙම නැත්නම් තෝරාගත්ත ඒකකයේ කොටස් කිරීම තුළින් එතකොට ලෝකයටම පොදු වෙන මේ අචල ලක්ෂ තෝරගන්නේ කොහොමද? මේ උෂ්ණත්ව පරිමාණ නිර්මාණය කිරීමේදී එක් විද්‍යාඥයින් විසින් තීන්දුව කරගන්නවා මෙන්න මේ අචල ලක්ෂය මෙන්න මේ පරිසර සාධක තියෙද්දි භාවිතා කරපුවාම ලෝකේ කොතනදී වුණත් ඒක නියත අගයක් වෙනවා කියලා. හොඳයි. මේ උෂ්ණත්ව පරිමාණ සකස් කිරීමේදී යොදාගත් අචල ලක්ෂ දෙකක් තියෙනවා. පළවෙනි අචල ලක්ෂය හඳුන්වනවා අයිස් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය. මේ ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වයේදී නියත අගයක් වෙනවා. ඒක ලෝකේ කොතන ගියත් අයිස් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒක පහළ අචල ලක්ෂයේ විදිහට යොදා ගන්නවා. ඒ වගේම මේ උෂ්ණත්ව පරිමාණවලදී තවත් අචල ලක්ෂයක් ඕනි. ජලය හිමාලය බවට පත් වෙන උෂ්ණත්වය ඉහළ අචල ලක්ෂයේ විදිහට යොදා ගන්නවා. හැබැයි මේකෙදි වායු තත්ත්වයට පත් වෙන නිසා නම් කරපු වායු පීඩනයක් තියෙනවා. ඒ පීඩනීය අවස්ථාවේදී තමයි මේ අචල ලක්ෂය තෝරගෙන තියෙන්නේ. අපි ඉදිරියේදී ගැන කතා කරනවා. එහෙනම් දැන් අපි කතා කරනවා මේ උෂ්ණත්ව පරිමාණ ආකාර 3ක් ගැන. පළවෙනි ආකාරයේ සෙල්සියස් පරිමාණය කියලා හඳුන්වනවා. ඔයාලා නිතරම අහලා තියෙන සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය. ඊට අමතරව තවත් පරිමාණයක් නිර්මාණය කරලා තියෙනවා. විද්‍යාවේදී අපි සම්මත උෂ්ණත්වයේ මැනීමේ ඒකකයේ විදිහට යොදා ගන්න පරිමාණයක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා කෙල්වින් පරිමාණය කියලා. හොඳයි. ඔය ආකාරයේ පරිමාණ 3ක් තියෙනවා. දැන් අපි මේ එක් එක් පරිමාණය ගැන කතා කරමු. හරි. බලන්න. මේ පරිමාණ 3ෙදිම පහළ අචල ලක්ෂයේ විදිහට ජලයේ ද්‍රවාංකය යොදාගෙන තියෙනවා. ඒ වගේම මේකෙදී විශේෂයෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ කෙල්වින් පරිමාණය ගැන නෙමෙයි මම කතා කරන්නේ. සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය කියන එක ගැන කතා කරන්නේ. බලන්න සෙල්සියස් පරිමාණයේදී පහළ අචල ලක්ෂයේ විදිහට යොදාගෙන තියෙන්නේ ජලයේ ද්‍රවාංකය. ඒ කියන්නේ අයිස් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය. ෆැරන්හයිට් වලදීත් ඒක යොදාගෙන තියෙනවා ජලයේ ද්‍රවාංකයේම පහළ අචල ලක්ෂයේ විදිහට. ඊගාවට සෙල්සියස් පරිමාණයේදී යොදාගෙන තියෙනවා ඉහළ අචල ලක්ෂයේ විදිහට ජලයේ තාපාංකය. තාපාංකය කියලා හඳුන්වන්නේ වායු පීඩන එකකදී මුහුදු මට්ටමේදී පවතින වායුගෝල පීඩනයක් තියෙනවානේ. ඒ පීඩනය තුලදී ජලය
හිමාලය බවට පත් වෙන උෂ්ණත්වය අපි හඳුන්වනවා තාපාංකය කියලා. එතකොට මේක අචල අගයක්. සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය නිර්මාණය කිරීමේදී මේ දෙගොල්ලම භාවිතා කරලා තියෙන ඔය කියන අචල ලක්ෂ දෙක. කෙල්වින් පරිමාණය ගැන මම ඉදිරියේදී කතා කරන්නම්. මේකදී බලන්න. සෙල්සියස් පරිමාණයේදී ඒක සකස් කළ විද්‍යාඥයා විසින් තීරණය කරනවා ජලයේ ද්‍රවාංකයේදී උෂ්ණත්වය කියන එක එයා හඳුන්වන ඒකකයෙන්. ඒ කියන්නේ සෙල්සියස් අංශක කියන ඒකකයෙන් 0යි කියලා. ඒ වගේම එයා ජලයේ තාපාංකය කියන අචල ලක්ෂය තෝරගෙන තිනවා. ඒකට දීලා තියනාගේ එයා සෙල්සියස් අංශක 100යි කියලා. එතකොට මේ දෙක අතර මෙයාගේ පරිමාණය නිර්මාණය කරනවා. ඒක කොටස් 100කට වෙන් කරනවා. ෆැරන්හයිට් පරිමාණය නිර්මාණය කළ විද්‍යාඥයා විසින් මොකද්ද කරන්නේ? පහළ අචල ලක්ෂයේ විදිහට ෆැරන්හයිට් 32ක් කියලා නම් කරනවා. ඒ වගේම ඉහළ අචල ලක්ෂයේ විදිහට ජලයේ තාපාංකය අවස්ථාවේදී ෆැරන්හයිට් අගය 212ක් විදිහට ගන්නවා. මේ දෙක අතර මෙයා කොටස් 180ක් කඩනවා. ඒ වගේම දැන් අපි බලමු කෙල්වින් පරිමාණයට ගියහම. කෙල්වින් පරිමාණයේ නිර්මාණය වෙන විදිය ගැන මම ඉදිරියේදී වෙනම කතා කරන නිසා මෙතනදී බලන්න. මෙතනදී මෙයා යොදාගෙන තියෙන්නේ සෙල්සියස් පරිමාණයට සමාන පරිමාණයක්. බලන්න. ඉහළ අචල ලක්ෂයේදී මෙතනදී පෙන්වනවා අපිට 373යි කෙල්වින් කියලා. පහළ අචල ලක්ෂයේදී පෙන්වනවා 273යි කෙල්වින් කියලා. ඒ කියන්නේ මේ දෙක අතර පරාසය කොටස් 100කට වෙන් කරලා තියෙනවා. හරියටම සෙල්සියස් පරිමාණයට සමානයි. ඒක නිසා කෙල්වින් එකකින් උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය වැඩි වෙනවට සමාන වෙනවා. නමුත් සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක ෆැරන්හයිට් එකකින් උෂ්ණත්වය වැඩි වෙනවට සමාන වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව සෙල්සියස් අංශකයේ කියන පරිමාණයට වඩා ෆැරන්හයිට් පරිමාණය ඉතා කුඩා අගයක් වෙන නිසා. මේකෙදි කෙල්වින් පරිමාණය නිර්මාණය කළ පුද්ගලයා උෂ්ණත්වය බිඳුව කියන අගය නිරපේක්ෂ ශූන්‍යයක් විදිහට හඳුන්වනවා. නිරපේක්ෂ ශූන්‍යයක් කියන්නේ මොකක්ද? යම්කිසි වස්තුවක මධ්‍යන්නේ චාලක ශක්තිය බිඳුවක් වෙන අවස්ථාව. එතකොට කෙල්වින් පරිමාණයේදී නිරපේක්ෂ ශූන්‍ය කියලා එකක් හඳුන්වනවා. නමුත් සෙල්සියස් සහ ෆැරන්හයිට් පරිමාණයේදී නිරපේක්ෂ ශූන්‍යයක් නෙමෙයි තියෙන්නේ සාපේක්ෂ ශූන්‍යයක්. ඊට පහළ අගයනොත් පවතිනවා. නමුත් කෙල්වින් පරිමාණයේදී කෙල්වින් බිඳුවට වඩා කුඩා පරිමාණයක් රැඳෙන විදිහක් නැහැ. ඒකින්ද ඒක නිරපේක්ෂ ශූන්‍ය කියලා හඳුන්වනවා. දැන් අපි කතා කරමු මේ සෙල්සියස් පරිමාණය ගැන. ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා විසින් තමයි මේක නිර්මාණය කරන්නේ. මේ පරිමාණය මේ ආකාරයට සකස් විය යුතුයි කියලා. ඒකෙදී ඔහු අචල ලක්ෂ දෙක තෝරගන්නේ. පහළ අචල ලක්ෂයේ විදිහට ජලයේ ද්‍රවාංකය තෝරගන්නවා. ඒක ශූන්‍ය අගයක් කියලා ගන්න. එතකොට එයාගේ ඒ පරිමාණයට අනුව සෙල්සියස් අංශක 0 කියන අවස්ථාවත් කියන්නේ සංශුද්ධ අයිස් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වයේ පවතින අගය. අයිස් වලත් අංශවල මධ්‍යන්න චාලක ශක්තියක් තියෙන නිසා මේක සාපේක්ෂ බිඳුවක්. නමුත් එයා හඳුන්වනවා මේක තමයි සෙල්සියස් අංශක 0යි කියලා. ඒ වගේම එයා එම සංශුද්ධ ජලයම අරගෙන හිමාලය බවට පත් වෙන උෂ්ණත්වයකට පත් කරනවා. හැබැයි ඒ පත් කරනකොට වායුගෝල පීඩනය රසදිය මිලිමීටර් 720ක පවත්වාගෙන යනවා. එහෙම වුණාම මේ උෂ්ණත්වය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් රසදිය මිලිමීටර් 720ක වායුගෝල පීඩනයක් පවතින අවස්ථාවේදී ජලයේ තාපාංකය මේ විද්‍යාඥයා විසින් හඳුන්වනවා සෙල්සියස් අංශක 100යි කියලා. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ දෙක අතර පරාසය මෙයා කොටස් 100කට වෙන් කරනවා. එහෙනම් සෙල්සියස් අංශක 1ක් කියන්නේ ජලයේ ද්‍රවාංකයේ සිට තාපාංකයේ දක්වා ගමන් කරනකොට 100න් එකක කොටසක්. දැන් අපි කතා කරමු ෆැරන්හයිට් පරිමාණය ගැන. ගේබ්‍රියල් ෆැරන්හයිට් කියන විද්‍යාඥයා විසින් තමයි මේක සකස් කරන්නේ. එතකොට මේ පුද්ගලයා විසින් මේක සකස් කිරීමේදී ගණනය කිරීම සහ යොදා ගැනීම මත මෙයා
පහළ අචල ලක්ෂය විදිහට යොදාගන්නේ වායුගෝල පීඩන එකක්. එහෙම නැත්නම් 720යි රසදිය මිලිමීටර් පීඩනයක් යටතේ පවත්වාගෙන යන අවස්ථාවේදී සංශුද්ධ අයිස් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය එයා තීරණය කරනවා ෆැරන්හයිට් බිඳුවක් නෙමෙයි 32ක් විදිහට. ඒ වගේම ජලයේ තාපාංකය කියන්නේ සංශුද්ධ ජලයේ හිමාලය බවට පත් වෙන උෂ්ණත්වය මෙයා තීරණය කරනවා සෙල්සියස් අංශක 100ක් තියෙන අගය මෙයා තීරණය කරන්නේ ෆැරන්හයිට් වලින් නම් 212ක් කියලා. එහෙම වුණාම මේකෙදි මේ අචල ලක්ෂ දෙක අතර ඒකකයේ කොටස් 180ක් දක්වා කැඩෙනවා. ඒ කියන්නේ මේක සෙල්සියස් අංශකත් එක්ක සංසන්දනය කරනකොට ෆැරන්හයිට් අංශක දෙකක් කියන්නේ සෙල්සියස් අංශක එකකට වඩා සුළු වැඩි ප්‍රමාණයක් කියලා අපිට කියන්න පුළුවන්. කෙල්වින් සාමිවරයා විසින් තමයි මේ පරිමාණය නිර්මාණය කරේ. දැන් සෙල්සියස් පරිමාණයේදී ශූන්‍යයක් ගැන කතා කරා. ශූන්‍ය කියන්නේ සෙල්සියස් අංශක බිඳුවයි. ඒ කියන්නේ ජලයේ ද්‍රවාංකයේදී. නමුත් ඊට වඩා පහළ උෂ්ණත්වය තියෙනවානේ. ඒක හින්දා මෙතනදී සෙල්සියස් පරිමාණයේදී බිඳුවයි කියලා කිව්වට සෙල්සියස් අංශක බිඳුවට වඩා පහළ උෂ්ණත්වය තියෙනවා. ඒක හින්දා ඒ පහළ උෂ්ණත්වය ඍණ අගයන් විදිහට සටහන් කරනවා. ෆැරන්හයිට් අගයත් ගත්තොත් එහෙම ෆැරන්හයිට් ඒකකේ නිර්මාණය කිරීමේදී ඒකෙත් ශූන්‍යයක් තියෙනවා. ෆැරන්හයිට් 32 කියන්නේ ජලයේ ද්‍රවාංකය. ඊට වඩා පහළට ගමන් කරනකොට උෂ්ණත්වය අඩු වෙගෙන යනකොට බිඳුවක් ලැබෙනවා. නමුත් ඊටත් පහළ උෂ්ණත්වය තියෙන නිසා මේ දෙකේම පවතින්නේ සාපේක්ෂ ශූන්‍යයක් කියලා හඳුනාගත්තා. නමුත් මේ කෙල්වින් සාමිවරයා විසින් ඊට පස්සේ පර්යේෂණ සහ ගණිතමය ගණනය කිරීම වලින් එයා හෙව්වා පදාර්ථයට පවතිනවා මධ්‍යන්‍ය චාලක ශක්තිය බිඳුව වෙන අවස්ථාව. ඕනෑම වස්තුවක මධ්‍යන්‍ය චාලක ශක්තිය බිඳුව වෙනවා කියන්නේ එම වස්තුව තුල තියෙන සියලුම අංශු නිශ්චලයි කියන එක. අන්න ඒ අවස්ථාව බිඳුව විය යුතුයි කියලා කෙල්වින් පරිමාණයේදී කෙල්වින් සාමිවරයා තීරණය කරනවා. ඊට පස්සේ මෙයා ගණනය කිරීම යොදා ගන්නවා සෙල්සියස් පරිමාණයේ පරාසයන්ම යොදාගෙන ගණිතයෙන් මේ අගය සොයා ගැනීමක් සිද්ධ කරනවා. මොකද අපිට කවදාවත් පදාර්ථයක මධ්‍යන්‍ය චාලක ශක්තිය ශූන්‍ය වෙන අගයට පත් කරන්න බෑ. ඒක නිසා මෙයා ප්‍රස්ථාරිකව මේක ගණනය කිරීමක් කරනවා. එයා ප්‍රස්ථාරයක් නිර්මාණය කරනවා මධ්‍යන්‍ය චාලක ශක්තිය සහ උෂ්ණත්වය කියන එක අනුව. දැන් ජලයේ ද්‍රවාංකය කියන එකට මධ්‍යන්‍ය චාලක ශක්තියක් තියෙනවනේ. හැබැයි ජලයේ ද්‍රවාංකය උෂ්ණත්වයත් එක්ක ගත්තොත් මේකගේ සෙල්සියස් වලින් නම් 0යි කියලා සටහන් වෙනවා. නමුත් මෙයා එතනට අගයක් ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේක කොටස් 100ක් දක්වා එහාට ගෙනියනවා. ඒ කියන්නේ ජලයේ තාපාංකය දක්වා අර සෙල්සියස් අංශක පරිමාණය නිර්මාණය කරගන්නකොට යොදාගත්ත වායු පීඩන තත්ත්වම භාවිතා කරලා. එතකොට ජලයේ තාපාංකයේදී මධ්‍යන්‍ය චාලක ශක්තිය මෙන්න මේ ප්‍රමාණයක් වෙනවා. වැඩිවීමක් වෙනවා. එතකොට මෙයා ඒක ප්‍රස්ථාරිකව මේ ආකාරයට දක්වලා මේක කොටස් 100කට බෙදනවා. මෙන්න මෙතන තියෙන අගේ කොටස් 100කට බෙදනවා. බෙදලා ඒකේ පරිමාණය තමයි යොදාගන්නේ ආපස්සට ගමන් කිරීම සඳහා. දැන් අපි හිතමු මේකේ මධ්‍යන්‍ය චාලක ශක්තිය අඩු කරගෙන යනවා. ඒ කියන්නේ පදාර්ථයේ තාපයේ විදිහට ඒකේ ශක්තිය ඉවත් කරගෙන යනකොට මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. එහෙම යනකොට අපිට දකින්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ විදිහට මේ රේඛාව දික් කරපුවාම හරියටම මධ්‍යන්‍ය චාලක ශක්තිය බිඳුව කියන අගයටපත් වෙනවා යම් කිසි ස්ථානයකදී. එතකොට දැන් මේ තියෙන්නේ සෙල්සියස් වලින් නම් මේ සෙල්සියස් අංශක බිඳුව අවස්ථාවනේ. මේ තියෙන්නේ සෙල්සියස් අංශක 100 අවස්ථාව. මෙතන ඉඳන් මෙතනට දිග ගණනය කරපුවාම ලැබෙනවලු අගයක්. ඒ අගය 273.15ක් තරම් ප්‍රමාණයක් කියලා කියනවා. අන්න. දැන් තමා හමු වෙන්නේ මොකක්ද? නිරපේක්ෂ ශූන්‍ය කියන අගය.
නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ පදාර්ථයේ ඇති අංශු ඔක්කොම නිශ්චල වෙලා තියෙනවා. එහෙනම් එම අගයට ඔහු නමක් දෙනවා නිරපේක්ෂ ශූන්‍ය කියලා. ඒකේ අගය කෙල්වින් පරිමාණයේ විදිහට දක්වනවා 0යි කෙල්වින් කියලා. එහෙනම් එතන ඉඳන් උෂ්ණත්වය වැඩි කරගෙන එනකොට ඊට සාපේක්ෂව මොකද වෙන්නේ? ඊට සාපේක්ෂව මධ්‍යයන චාලක ශක්තිය වැඩි වෙගෙන එනවා. හරි. එතකොට බිඳුවේ ඉඳන් පටන්ගෙන 273.15ක් උෂ්ණත්වයේ වැඩිවීමක් වුණාම එතනදී ජලයේ ද්‍රවාංකය කියන අගය ලැබෙනවා. එහෙනම් දැන් මේ සෙල්සියස් අංශක බිඳුව තියෙන අවස්ථාව වෙනකොට කෙල්වින් පරිමාණයෙන් 273.15ක් ඇවිල්ලා තියෙනවා. තවත් ඒ වගේම පරිමාණයෙන් කොටස් 100ක් ගියාම 273.15යි කෙල්වින් සිට තවත් ඒකක 100ක් ඉදිරියට උෂ්ණත්වය වැඩි වෙගෙන ගියාම අපිට හම්බ වෙනවා 373.15ක් කෙල්වින් කියලා. එහෙනම් කෙල්වින් පරිමාණය ඔය ආකාරයට සකස් කරලා තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළ මට්ටමේදී අපි ගණනය කිරීමේදී යොදාගන්නේ 0.15ක් ඉවත් කරලා. ඒ කියන්නේ නිරපේක්ෂ ශූන්‍යයේ සිට ජලයේ ද්‍රවාංකය දක්වා එනකොට උෂ්ණත්වයේ වැඩිවීම කෙල්වින් 273ක් විදියට අපි සඳහන් කරනවා සාමාන්‍ය පෙළ මට්ටමේදී. එතනින් එහාට තවත් කෙල්වින් 100ක් ඉදිරියට ගමන් කරපුවාම අපිට ලැබෙන අගය 373යි කියලා සඳහන් කරනවා. එතකොට කෙල්වින් පරිමාණය සකස් කරලා ඇත්තේ කෙල්වින් පරිමාණයේ ඒකක දෙකක් අතර පරාසය සෙල්සියස් පරිමාණයේ ඒකක දෙකක් අතර පරාසයට සමාන වෙන විදිහටනේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් නිරපේක්ෂ ශූන්‍යයේ අගය 0යි කෙල්වින් නම් සෙල්සියස් අංශක වලින් ගණනය කරොත් ජලයේ ද්‍රවාංකයේ සිට නිරපේක්ෂ ශූන්‍ය දක්වා ගමන් කිරීමට ඍණ 273.15ක් දක්වා පහළට ගමන් කළ යුතු වෙනවා. එහෙනම් සෙල්සියස් අංශක 0යි කියන්නේ 273.15ක් කෙල්වින් වලින් ලැබෙනවා. ඒ වගේම ජලයේ නටන උෂ්ණත්වය ජලයේ ද්‍රවාංකයට වඩා ඒකක 100ක් වැඩි නිසා සෙල්සියස් අංශක 100යි කියන්නේ කෙල්වින් වලින් නම් 373.15ක් කෙල්වින් විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. මේ නිරපේක්ෂ ශූන්‍ය භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ විද්‍යාඥයෝ විසින් තීරණය කරා මේක තමයි උෂ්ණත්වයේ මැනීම සඳහා හොඳම අන්තර්ජාතික ඒකකය කියලා. ඒක නිසා අදටත් අපි භාවිතා කරන්නේ කෙල්වින් කියන ඒකකය තමයි අන්තර්ජාතික ඒකකය කියලා. නමුත් අපි සමාජයේදී නිරන්තරයෙන්ම අපේ කාර්යයන් වලදී අපි භාවිතා කරන්නේ අපිට ගොඩාක් සමීපව තියෙන්නේ සෙල්සියස් අංශක සහ ෆැරන්හයිට් අංශක කියන ඒකක දෙක. හොඳයි. දැන් අපි බලමු කොහොමද ඒකක පරිවර්තනය කරන්නේ කියලා. සෙල්සියස් අංශක කෙල්වින් බවට පරිවර්තනය කරන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මොකක්ද? සෙල්සියස් අංශක අගයට 273ක් එකතු කරන එක. නිවැරදිවම කරනවා නම් සෙල්සියස් අංශක අගයට 273.15ක් එකතු කරන්න ඕනේ. නමුත් අපි සාමාන්‍ය පෙළ මට්ටමේ හින්දා සෙල්සියස් අංශක කෙල්වින් වලට හරවන්න ඕන නම් සෙල්සියස් අංශක අගයට 273ක් එකතු කිරීම සිද්ධ කරනවා. ඒ වගේම කෙල්වින් වලින් දීලා තියෙන අගයක් සෙල්සියස් අංශක වලට හරවන්න ඕන වුණොත් මොකද කරන්නේ? ඒ දීලා තියෙන කෙල්වින් අගයෙන් 273ක් අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා සෙල්සියස් අංශක අගය. ඒ වගේම මේ කොටස මෙතනින් එහාට සෙල්සියස් අංශක ෆැරන්හයිට් කරන්න ඔයාලගේ විෂය නිර්දේශය තුල ඔයාලට ලබා දීලා නැහැ. නමුත් ඔයාලගේ දැන ගැනීම සඳහා මම කියන්නම් අපිට සෙල්සියස් අංශක දීලා තියෙනවා නම් ඒක ෆැරන්හයිට් අංශක බවට හරවන්න ඕන නම් මොකද කරන්න ඕනේ? දීලා තියෙන සෙල්සියස් අංශක අගය 5න් බෙදලා 9න් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ 32ක්. ඒ වගේම ෆැරන්හයිට් අංශක වලින් දීලා තියෙනවා නම් ඒක සෙල්සියස් අංශක වලට පරිවර්තනය කරන්න නම් මොකද කරන්න ඕනේ? දීලා තියෙන ෆැරන්හයිට් අගයෙන් 32ක් ඉස්සලා අඩු කරලා ඉන්නවා. දීලා තියෙන ෆැරන්හයිට් අගයෙන් 32ක් අඩු කරාට පස්සේ ලැබෙන පිළිතුර 9න් බෙදලා 5න් ගුණ කරනවා. ඔන්න ඔය විදිහට සෙල්සියස් අංශක කෙල්වින් බවටත් කෙල්වින් සෙල්සියස් අංශක බවටත් සෙල්සියස් අංශක ෆැරන්හයිට් බවටත්
ෆැරන්හයිට් සෙල්සියස් අංශක බවටත් පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. හොඳයි. අද පාඩම මම මෙතනින් අවසන් කරනවා. ඔයාලට මෙතනදී මම පෙන්නනවා පොඩි අභ්‍යාසයක්. මේක තරම් අපහසු නෑ. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් දෙයක් තියෙන්නේ. මොකද එක්කෝ 273ක් එකතු කරන්න. එහෙම නැත්නම් 273ක් අඩු කරන්න. බලන්න. පළවෙනි ප්‍රශ්නේ දීලා තිනවා සෙල්සියස් අංශක වලින් පහත උෂ්ණත්ව අගයන් කෙල්වින් වලින් දක්වන්න කියලා. ඔයාලා මේක මෙතන පෝස් කරලා මේ ටික ලියාගෙන හදලා බලන්න. ඊට පස්සේ නැවත ප්ලේ කරලා බලන්න ඔයාලගේ පිළිතුරු නිවැරදිද කියලා. අපි බලමු පිළිතුරු. මං හිතනවා මේ ඒකක පරිවර්තනයත් උෂ්ණත්ව පරිමාණ ගැනත් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මං ඔයාලට දැනුවත් කරන්න කැමතියි. ඔයාලා වෙනුවෙන් මම වෙබ් අඩවියක් නිර්මාණය කරලා තියෙනවා anyone can learn කියලා. ඒකේ link එක මම මෙතනදී දක්වලා තියන්නම්. පහළ description එකේ දක්වලා තියන්නම්. ඔයාලට අවශ්‍ය පාඩම් ඉතා පහසුවෙන් සොයා ගැනීම සඳහා ඔයාලා දැනගත යුතු ඔයාලට අමාරු වෙච්ච පාඩම් මේකෙදි ඔයාලට හොයාගෙන අවශ්‍ය කරුණු ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මම මේකේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර කිහිපයකුත් හදලා දාලා තිනවා. ඔයාලා ඒවත් කරන්න. ඊට අමතරව ඔයාලා වෙනුවෙන් සකස් කරලා තියෙන සිද්ධාන්ත සටහන් ටිකකුත් තියෙනවා. ඒවත් ඔයාලා අවශ්‍ය නම් ඩවුන්ලෝඩ් කරගෙන මුද්‍රණය කරලා පාවිච්චියට ගන්න. ඒකෙන් ඔයාලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අනාගතයේදී මුහුණ දෙන්න තියෙන විභාගයේදී. ඉතින් මගේ පාඩම හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලට පුළුවන් subscribe කරලා like එකක් දාලා bell icon එක click කරලා තියන්න. ඒ වගේම comment එකකුත් දානවා නම් වඩාත් හොඳයි. ඒක මාව දිරිගැන්වීමක් වෙනවා. ඊගාවට මේක ඔයාලගේ යාළුවෝ අතර share කරගන්න. එහෙනම් අපි අලුත් පාඩමකින් නැවත මුණ ගැසෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමුගන්නවා.